කැලණිය වේවැල්දුව ශ්‍රී නාගරුක්කාරාම විහාරාධිකාරී රන්මුතුගල ජාතික භික්ෂු අධ්‍යාපනායතනයේ නියෝජ්‍ය පරිවෙනාධිපති කැලණිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකකාධිකාරී ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජනීය දෙහිපේ චන්දවිමල ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම පළමුවෙන් සාදු නාදනම්වා නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියං පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියං පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියං පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියං පි සංඝං සරණං ගච්ඡාමි. තතේයං පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. තතේයං පි ධම්මං සරණං ගච්ඡාමි. තතියං පි ධම්මං සරණං ගච්ඡාමි. තතේයං පි සංඝං සරණං ගච්ඡාමි. තතියං පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සීලං යාව ජරා සාදු සද්ධා සාධු පතිට්ඨිතා පඤ්ඤා නරාණං රතනං
බෞද්ධ මාධ්‍යාලයේ ගරු සභාපති තැන්පත් නායක මාහිම්පාණන් වහන්සේ වරප්‍රමුඛ වන්දනීය පූජනීය මහා සංඝරුවනින් අවසරයි. සදහවත් වාසනාවන්ත කාරුණික පින්වත්නි, මේ පැයට නියමිත ධර්ම දේශනාව ශ්‍රවණය කරන්ටයි සූදානම් වෙන්නේ. බණ අහන එක පින්කමක්. ඒ වගේම බණ අහන්ට අවස්ථාව සලසා දීම ධර්ම දානමය පින්කම. සබ්බ දානං ධම්ම දානං චිනාති. සියලු දානයන් අතර අග්‍රම දානය, ශ්‍රේෂ්ඨතම දානය තමයි ධර්ම දානමය පින්කම. අද මේ දායකත්වයේ දරණ පින්වතුන් ඒ උතුම් වූ ධර්ම දානමය පින්කම තමයි මේ තුලින් සිද්ධ කරගන්නේ. ඒ වගේම ධර්ම දේශනා කරන එකත් පින්කමක්. ඒ නිසා ධර්ම ශ්‍රවණය කරලා ලක්වැසි ලෝවැසි ඔබ සියලු දෙනා පින් සිද්ධ කරගන්න වෙලාවක්. ඒ වගේම ධර්ම දානමය පින්කම සිද්ධ කරගෙන ඒ දායක පින්වතුන් පින් සිද්ධ කරගන්න වෙලාව. ධර්ම දේශනාව සිද්ධ කරලා මම පින් සිද්ධ කරගන්න වෙලාව. අපි සියලු දෙනාටම මෙලොව යහපත පිණිස පින් අවශ්‍ය කරනවා. මෙලොව යහපත සුභ සිද්ධිය සඳහා අපේ ජීවිතවලට අවශ්‍ය කරන පින සලසා ගන්න උතුම් අවස්ථාවක් තමයි මේ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව. ඒ වගේම පින්වත්නි, ධර්ම ශ්‍රවණය කරනවා කියලා කියන්නේ නිවන් දොරටුවක්. ධර්ම ශ්‍රවණය කිරීම තුලින් නිවන් සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි, ධර්ම දේශනා කිරීමත් නිවන් දොරටුවක්. මේ ධර්ම දේශනාව දේශනා කරන අවස්ථාවන් වලදී පවා ඇතැම් භික්ෂූන් වහන්සේලා තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව ඇති කරගෙන තියෙනවා. ඔබට මතක ඇති, ලංකාවේ අවසාන මහරහතන් වහන්සේ විදියට සඳහන් වෙන මලියදේව මහරහතන් වහන්සේ දවසක් උන්වහන්සේ ළඟට දුර බැහැර ඉඳලා පිරිසක් පැමිණිලා තිබෙනවා. ඒ වෙනකොට මලියදේව මහරහතන් වහන්සේ රහත් භාවයට පත් වෙලා හිටියේ නෑ. ඒත් උන්වහන්සේ දේශකයන් වහන්සේ නමක් විදිහට ජනප්‍රිය වෙලා හිටියේ. ඒ ජනප්‍රියතාවය නිසා පිරිස උන්වහන්සේගෙන් බණ අහන්නට දුර ඉඳලත් පැමිණිලා තිබෙනවා. ඒ ආපු වෙලාවක පිරිසකට බණ කියන අවස්ථාවේ තමයි මලියදේව මහරහතන් වහන්සේ උතුම් රහත් භාවයට පත් වෙලා තියෙන්නේ කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. බුද්ධ කාලයේ තෙවැනි රහතන් වහන්සේලා ඒ උතුම් රහත් භාවයට පත් වෙලා තිබෙනවා ධර්ම දේශනා කරමින් ඉන්න අවස්ථාව. ඒ නිසා ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව නිවන් දොරටුවක්.
ධර්ම දේශනා කරන අවස්ථාවත් නිවන් දොරටුවක් බවට පත් වෙනවා. ඒ නිසා අපිට නිවන් පිණිස හේතු වෙන උතුම් සත් ක්‍රියාවක් තමයි ධර්ම දේශනාවක් කියලා කියන්නේ. පින්වත්නි, ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ලෝක වාසී සත්වයන්ට දේශනා කරන්නට යෙදුණු මේ ශ්‍රී සද්ධර්මය ඊටාම විශේෂ වූ ධර්මයක්. එයි මං එහෙම කියන්නේ. පින්වත්නි, සම්මා සම්බුද්ධ ශාසනයක පමණක්ම ලබන්න පුළුවන් දෙයක් තමයි මේ ශ්‍රී සද්ධර්මය. ඒ අනිකුත් ශාස්ත්‍රවරුන්ගේ දේශනාවට වඩා සුවිශේෂී වූ දේශනාවක්. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ විසින් ලෝකයට උපද්දවපු දෙයක්. මේ ධර්මය කියලා කියන්නේ බුදු කෙනෙක් විසින්ම ලෝකයට උපද්දවන දෙයක්. වෙන කාටවත් පින්වත්නි ධර්මයක් උපද්දවන්න පුළුවන්කමක් නැහැ. බුද්ධ කාලයේත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් ධර්ම දේශනා කරලා තියෙනවා. රහතන් වහන්සේලා සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා ධර්මයේ දේශනා කළාට මේ ධර්මය උපද්දවන්න වෙන කාටවත් පුළුවන්කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ නමකට පමණක්මයි ඒ හැකියාව තියෙන්නේ. බුදු සිතකමයි මේ ධර්මය උපදින්නේ. ඒ නිසා මේ ධර්මය ඊටාම සුවිශේෂී. බුදුරජාණන් වහන්සේ නිකලස් හද මණ්ඩලක් තිබෙන උත්තමයන් වහන්සේ. ඒ නිකලස් හද මඩලින් තමයි මේ ධර්මය ඉපදෙන්නේ. ඒ නිසා මේ ධර්මය තුල කෙලස් රහිත ස්වභාවයක්මයි තියෙන්නේ. කෙලස් දුරු කරන ස්වභාවයක්මයි තියෙන්නේ. කෙලස් වලින් දුරු වෙන්න මාර්ගයමයි මේ දේශනාව තුල මේ ධර්මය තුල අඩංගු වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබට නිවන් පිණිසම එය උපයෝගී කරගන්න පුළුවන්කම තියෙනවා. පින්වත්නි, අද අපි ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා ඊටාම වැදගත් සූත්‍ර දේශනාවක්. මේ දේශනාව අපි කොයි කාටත් ඊටාම වැදගත් වෙනවා. අපි දැනගත යුතුම කාරණාවන් කිහිපයක් තමයි මේ දේශනාව තුල අන්තර්ගත වෙන්නේ. මේ දේශනාව ඊටාම කෙටි සූත්‍රයක්. එහෙමනම් ඔබට මතක් වෙනවා කෙටි සූත්‍ර අන්තර්ගත වෙලා තියෙන්නේ සංයුක්ත නිකාය. සංයුක්ත නිකායේ දේවතා සංයුක්තයේ තමයි මේ දේශනාව හමු වෙන්නේ. එහෙමනම් ඔබට දැන් පැහැදිලි මේ දේශනාවට පාදක වෙන්නේ දෙවි කෙනෙක්. එක්තරා දෙවි කෙනෙක්
මුළු දෙවුරම බබළුවමින් රාත්‍රී කාලයේ බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණියා. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ කාලය වෙන් කරලා තියෙනවා රාත්‍රී කාලය. මධ්‍යම රාත්‍රී කාලය දෙවිවරු වෙනුවෙන්. ඒ වෙන් කරලා තිබුණු කාලයක් තුල එක්තරා දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කිහිපයක් අහනවා. ඒ ප්‍රශ්න කිහිපයට බුදුරජාණන් වහන්සේ උත්තරයක් දෙනවා. ඒ උත්තරය තමයි මම මාතෘකාව හැටියට මුලින් සඳහන් කරන්නට යෙදුනේ. දෙවියන් විසින් ඉදිරිපත් කරන ගාථාවකුත් එය ප්‍රශ්නය සහිත ගාථාව. එයට පිළිතුරු ගාථාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙච්චරයි මේ සූත්‍රය සඳහන් වෙන්නේ. මේ දේශනාවේ නම ජරා සූත්‍රය. නම අහනකොට ඇතැම් වෙලාවට ඔබට පිළිකුලක් ඇති වෙන්න පුළුවන්. ඔබ හැබැයි හිතන ජරාව නෙවෙයි අපි මේ දේශනාව තුලින් කියලා දෙන්නේ. මේ ජරාව කියලා කියන්නේ දි รา පත් වීම, වයසට යෑම. අපි කවුරුත් වයසට යනවනේ. එහෙනම් වයසට යෑම කියන එක අපි කවුරුවත් ඉක්මවා ගිහිල්ලා නැහැ. ඔබවත් මමවත් ඉක්මවා ගිහිල්ලා නැහැ. බුදුරජාණන් වහන්සේ ඨාන සූත්‍රයේදී පැහැදිලි කරනවා නිතර මතක තබාගත යුතු කාරණාවන් විදිහට ජරා ධම්මෝමි ජරං අනතීතෝ අභින්නම් පච්චවෙක්කිතබ්බං. අභින්නම් පච්චවෙක්කිතබ්බං. නිතරම මෙනෙහි කරගන්න ඕන මම ජරාව ඉක්මවා ගියේ නැති කෙනෙක්. එහෙනම් මම ජරාව ස්වභාවය කරගෙනම ජීවත් වෙන කෙනෙක්. ඒ ගැන මතකයේ තබාගෙන ජීවත් වෙන්න කියලයි ඨාන සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ සඳහන් කළේ. මෙහිදී මේ දේවතාවයා බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා ප්‍රශ්න 4ක් ඉදිරිපත් කරනවා. කිංසු යාව ජරා සාදු. කිංසු සාදු පතිට්ඨිතා. කිංසු නරාණං රතනං. කිංසු චෝරේහි දුහරಂತಿ. මෙන්න ප්‍රශ්නය. එක ගාථාවක් තුල ප්‍රශ්න 4ක් ඉදිරිපත් කළා. පළවෙනි එක තමයි කිංසු යාව ජරා සාදු. යාව කියන නිපාත පදයෙන් කියවෙනවා ඒ තාක්කල් යම් කාලයක් දක්වනකොට ඒ කාලය දක්වා කියලා කියනකොට යාව කියලා කියනවා. කිංසු කියලා කියන ප්‍රශ්නයක් අහනවා. කුමක්ද? කිංසු යාව ජරා සාදු. සාදු කියලා කියන්නේ මනවින්. එතකොට ප්‍රශ්නය තමයි ජරාවට පත්වෙනකන් වයසට යනකන්
කුමක් කළ යුතුද? දැන් ඔයත් කල්පනා කරાવી අපි එකක් නෙවෙයි හාමුදුරුවනේ අපි කොච්චරනම් දේවල් සිද්ධ කරනවද වයසට යනකම්. දැන් වයසට ගිය ඇත්තෝ කල්පනා කරાવી අපි මේ දක්වා මොනතරම් දේවල් කරලා තියෙනවද? හැබැයි මෙතන කියන්නේ එක කාරණාවක්. දෙවෙනි ප්‍රශ්නයෙන් කියන්නේ මොකද්ද? කිංසු සාදු පතිට්ඨිතා. පතිට්ඨිතා කියලා කියනවා පිහිටුවා ගන්නවා. එහෙනම් ප්‍රශ්නය තමයි කුමක්ද මනවින් පිහිටුවා ගත යුත්තේ? කිංසු නරාණං රතනං. නරාණං කියලා කියන්නේ මිනිසුන්ට, රතනං රත්නය. මොකද්ද මිනිසුන්ට තියෙන රත්නය? එතන එක රත්නයක් ගැන අහන්නේ. දැන් ඔබ දන්නවා තුනුරුවන් කියලා කියනකොට රත්න තුනක් තියෙනවා. එහෙනම් උත්තරේ ඒක නෙවෙයි. කිංසු චෝරේහි දුහරಂತಿ. දුහරಂತಿ කියලා කියන ගන්න බැරි. හොරුන්ට ගන්න බැරි කුමක්ද? දැන් ප්‍රශ්න 4ට බුදුරජාණන් වහන්සේ උත්තර 4ක් ලබා දෙනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මා පෙර සඳහන් කරපු ගාථාව. සීලං යාව ජරා සාධු. වයසට යනකම් කුමක්ද කරන්න ඕනේ? සීලය. දැන් ඔය ඇත්ත කරන්නේ කොහොමද? වයසට ගියාට පස්සේ නෙවෙයිද සිල් සමාදන් වෙන්න ඕන කියලා කල්පනා වෙන්නේ? නේ වයසට ගියාම තමයි ගොඩාක් අයට මතක් වෙන්නේ සිල් සමාදන් වෙන්න ඕන. දැන් මේ කාලය තුල ඒ අවස්ථාවක් නැතුව ගිහිල්ලා තියෙනවා. මේ කියන්නේ පොහොය දවසට සිල් සමාදන් වීම. දැන් මෙතෙන්දි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ ජරා සූත්‍රයේදී පොහොය දවසට පමණක් නෙවෙයි. පින්වත්නි, සීලය කියලා කියන්නේ මොකද්ද? කය වචන දෙකේ සංවර භාවය. කය වචන දෙකේ සංවර භාවය සීලය කියලා හඳුන්වනවා. ඒක එතකොට තියෙන්න ඕනේ පොය දවසට විතරද? නෑ. වයසට යනකම්ම තියෙන්න ඕන කියලා කියනවා. ඇයි මේ වයසට යනකම් තියෙන්න ඕන කියලා කියන්නේ? වයසට ගියන් පස්සේ ඕනේ නැද්ද? වයසට ගියයින් පස්සෙත් ඕන. පින්වත්නි, වයසට ගියාට පස්සේද සීලය ආරක්ෂා කරන්න පහසු වයසට යන්න පෙරද? ගොඩක් දෙනෙක් දෙන උත්තරය තමයි සිල් සමාදන් වෙන්න තරුණ කාලෙනේ ලේසි කියලා තමයි ගොඩක් අය කියන්නේ. ඒක හරිද? ඔය සාමාන්‍ය ලෝකයා කියන විදිහට එයනම් උත්තරය බුදුරජාණන් වහන්සේ අමුතුවෙන් සඳහන් කරන්න ඕනද? නෑ පින්වත්නි. විශේෂයෙන් මේ කාරණාව බුදුහාමුදුරු සඳහන් කරන්නේ ඇයි? අපි තේරුම් ගත යුතු කාරණාවක් තියෙන නිසා. මොකද්ද කාරණාව? දැන් ඔබ දන්නවා වයසට යන්න මොකද වෙන්නේ? අපේ ඉන්ද්‍රියන්ගේ ස්වභාවය. අපේ ඉන්ද්‍රියන්ගේ ස්වභාවය වර්ධනය වෙනවද?
එහෙම නැත්නම් ඉන්ද්‍රියන් අක්‍රිය වීම ක්‍රමයෙන් සිද්ධ වෙනවද? ඉන්ද්‍රියන්ගේ අක්‍රිය භාවය තමයි ටික ටික සිද්ධ වෙන්නේ. ඒතර වයසට ගියාට පස්සේ කය සංවර කරන්න පහසු නැද්ද? කය එහෙමේ දගලන්න තරම්වත් ශක්තියක් තියනවද? වචනය කට පණ නැති වෙලා කතා කරගන්න බැරි වෙලා වචන දෙක තුනයි කතා කරන්න පුළුවන්. ඒකත් ටික කාලයක් යනකොට නැති වෙලා යනවනේ. එහෙනම් නිකම්ම වචනයත් සංවර වෙලා. ඒ බුදුරජාණන් වහන්සේ එහෙනම් වයසට යනකම් සීලය ආරක්ෂා කරන්න කිව්වේ. අන්න එතනයි අපිට වැදගත් වෙන්නේ. පින්වත්නි, ඔබ කල්පනා කරන්න තරුණ කාලේ ඉන්ද්‍රියන්ගේ ස්වභාවය කොහොමද? සංවර නැහැ. ඉන්ද්‍රිය සංවරයක් නැහැ. වචනයේ සංවරත් නැහැ. ඒ නිසා මනස කොහොමටවත් සංවර නැහැ. මේ වචනය, කය, මනස සංවර නැති වෙනකොට මොකද වෙන්නේ? පින්වත්නි, සීලයෙන් තොර වුණ අවස්ථාව කියලා කියන්නේ පව් සිද්ධ වෙන අවස්ථාව. අකුසල් සිද්ධ වෙන අවස්ථාව. එහෙනම් බුදුවරයන් වහන්සේලා අපට සඳහන් කළේ අනුශාසනා විදියට සබ්බ පාපස්ස අකරණං, සියලු පව් වලින් දුරු වෙන්න, කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං, මේ ටික කරගන්න නම් පින්වත්නි අපිට වයසට ගියාට පසුව ඒ ටික කරගන්න යම් විදියක අපහසුයක් දැනේවි. කායික වශයෙන් අපහසුයක් දැනේවි. හැබැයි ඒ තුල පව් සිද්ධ වෙන ප්‍රවණතාවය අඩුයි. මේ අනුශාසනාව අනුගමනය කරන්න අපහසු කාටද? පුංචි දරුවන්ට, තරුණ අයට, මැදි වයසේ ඉන්න අයට, හොඳට කාය ශක්තිය තියන අයට. අන්න එතෙන්ට තමයි ආරක්ෂාව ඕන කරන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ කාරණාව සඳහන් කරනවා. වයසට යනකම් කළ යුතු කාරණාව තමයි සීලය. සීලය එතකොට ඕන කරන්නේ වරදට වැඩිපුර යොමු වෙන කාලය තුල වරදින් මිදීම පිණිස. කය වචන දෙකේ සංවර භාවය ඇති කර ගැනීමේ අපහසුම කාලය තමයි සීලය අපි දැඩිව පුරුදු කර යුතුව පවතින්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ වයසට යනකම් සීලයයි ආරක්ෂා කරගත යුත්තේ. දෙවෙනි කාරණාව සඳහන් කරන්නේ සද්ධා සාදෝ පතිට්ඨිතා. පතිට්ඨිතා කියලා කිව්වේ පිහිටුවා ගැනීම. මනවින් පිහිටුවා ගත යුත්තේ මොකද්ද? ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියලා කියන්නේ තුනුරුවන් කෙරෙහි තියෙන විශ්වාසය. ඒ වගේම තුනුරුවන් කෙරෙහි තියෙන ගෞරවය. පින්වත්නි, පුංචි කාලේ ඉඳලම දරුවෙකුගේ ජීවිතය තුළ ශ්‍රද්ධාව පිහිටනවා නම් ඒ දරුවට හැමෝම කැමති.
ඒ දරුවගේ ජීවිතය පෞද්ගලික වශයෙන් ගත්තත් දියුණු වෙන ජීවිතයක්. බලන්න ඔබ දැකලා ඇති බුදුරජාණන් වහන්සේ දැක්ක සැනින් සාදු කියලා ඒ වන්දනා කරන දරුවන් සසර පුරුදු කරගත්ත ශ්‍රද්ධා ගුණයක් තියෙන නිසා තමයි එහෙම වෙන්නේ. දෙමව්පියෝ උනත් සැලකිලිමත් වෙන්න ඕන පුංචි කාලේ ඉඳලා දරුවන්ට තුනුරුවන් සමීප කරන්න. බුද්ධ මන්දිරයට ගිහිල්ලා දරුවට බුදුරජාණන් වහන්සේ හඳුන්වා දෙන්න ඕන. ඇතැම් දෙමව්පියෝ බුදුහාමුදුරුවෝ කෙරෙහි බය ඇති කරනවා දරුවන්ට. පුතේ බුදුසාදු දඬුවම් කරાવી කියලා කියනවා. පන්සලේ හාමුදුරුවෝ කෙරෙහිත් එහෙම කතා කරනවා. ලොකු සාදු ගායිවාට එතකොට දරුවා තුනුරුවන්ගෙන් ඈත් වෙනවා. පුංචි කාලේ ධර්මයේ ගැන අවබෝධයක් නැති වුණාට බුදුරජාණන් වහන්සේ ඒ වගේම භික්ෂූන් වහන්සේලා මහා සංඝරත්නය කෙරෙහි ශ්‍රද්ධා සිත ඇති කිරීම පිණිස කටයුතු කරන්න ඕන. පුංචි කාලේ දරුවන්ගේ උපන්දින සමන අවස්ථාවන් වලදී ඔබට පුළුවන් තුනුරුවන් සමීප කරගෙන බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සම්බුද්ධ පූජාවන් සිද්ධ කරලා මහා සංඝරත්නයට දන් පූජා කරලා පිරිත් දේශනාවන් සිද්ධ කරගෙන ඒ ආශිර්වාද එකතු කරගන්නවා වගේම පුංචි කාලේ ඉඳලා දරුවගේ මනසට ලබා දෙන්න ඕන තුනුරුවන් කෙරෙහි ගෞරවය ඇති කරන වැඩපිළිවෙල. ඒ මොකද පින්වත්නි පුංචි කාලේ ඉඳලා එය පුරුදු වුණාට පසුව වැඩි වියටපත් වුණාට පසුව එය ඒ අයගේ ජීවිතවල යහපත පිණිසමයි පවතින්නේ. දැන් බලන්න යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං පහය මානුසා දේහං දේව කායං පරිපූර්ණසන්ති. බුදු සරණ යනවා කියන කාරණාව පමණක් පාදනම් කරගෙන යේකේචි බුද්ධං යමෙක් බුදු සරණ යනවා නම් බුදු සරණ යන්න නම් ශ්‍රද්ධාව තියෙන්න ඕන. බුදුහාමුදුරුව කෙරෙහි ගෞරවය තියෙන්න ඕන. එයාට පින්වත්නි නතේ ගමිස්සන්ති අපායං අපායට යන්න හේතු වෙන්නේ නැහැ. ඒ කාරණාවෙන් අපායගාමී ගමන මිදෙන්න පුළුවන්කම තියෙනවා. දේහං දේවකායං පරිපූර්ණසන්ති මරණින් මත්තේ දිව්‍ය ලෝකවල උප්පත්තිය ලබන්න තරම් හැකියාවක් බුදු සරණ යෑම තුල තියෙනවා. එහෙනම් ඔබ දරුවන්ට වටිනාම දේ දෙන්න ඕනේ මොකද්ද? ඔබ කියන්නේ දරුවන්ට තමයි වටිනාම දේ දෙන්නේ කියලා. දරුවන්ට වටිනාම දේ තමයි තුනුරුවන් සමීප කරන එක. ශ්‍රද්ධාව දියුණු කරන එක. පුංචි කාලේ ඉඳලා එසේ කරනකොට වැඩි වියටපත් වුණාට පස්සේ තරුණ වියටපත් වුණාට පස්සේ ඒ අය තුල තුනුරුවන් කෙරෙහි ගෞරවය ඇති වෙනවා. පින්වත්නි රටක් විදියට අපිට දැන් නැවත හැරිලා බලන්න සිද්ධ වෙලා තියෙන කාරණාවක් මේක. තුනුරුවන් කෙරෙහි ගෞරවය ශ්‍රද්ධාව මේ සමාජය තුලින් ඈත් වෙනවා කියලා කියන්නේ සමාජයේම අනාරක්ෂිත වෙනවා කියන එකයි.
ඒ ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතුව පවතින ධර්ම කාරණාවක්. ඒකට වෙලාව නෙවෙයි මේ වෙලාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ වැදගත් කාරණාවක් සඳහන් කරනවා. ඒකේ තාම ගැඹුරු කාරණාවක් අපි සරලව ඔබට පැහැදිලි කරලා දෙන්නම්. මොකද්ද? පඤ්ඤා නරාණං රතනං, මිනිස්සුන්ට තියෙන රත්නය තමයි ප්‍රඥාව කියලා කියන්නේ. මිනිස්සු ප්‍රඥාවන්ත නැත්තම් ඒ මිනිස්සුන් වටින්නේ නැහැ පින්වත්නි. මෝඩ මිනිස්සු 1000ක් හිටියත් එක ප්‍රඥාවන්තයෙක් ඉන්නවා නම් ඒ ප්‍රඥාවන්තයා තමයි ලෝකයට වටින්නේ. ලෝකයාටම ආරක්ෂාව සලසන්නේ ඒ ප්‍රඥාවන්තයා. යහපත දකින්න පුළුවන්, අයහපත කුමක්ද කියලා හඳුනා ගන්න පුළුවන් හැකියාව තියෙන එක තමයි ප්‍රඥාව තුලින් කරන්නේ. එය උපාධි ලබා ගැනීම තුල ගොඩනැගෙන දෙයක් නෙවෙයි. උපාධි පිට උපාධි සමත් උනත් ප්‍රඥාව දියුණු වෙන්නේ නැහැ. ප්‍රඥාව දියුණු වෙන්නේ ධර්මය තුලින් පමණයි. මේ ධර්මය ප්‍රඥාවන්තයන් උදෙසාමයි. දැන් නිවන් මාර්ගය අපි දන්නවා සීල සමාධි ප්‍රඥා. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය බෙදා දක්වනකොට සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන කාරණා දෙක. පින්වත්නි, සීලය සමාධිය ප්‍රඥාව කියලා පිළිවෙලට අපි නිවන් මාර්ගය සඳහන් කරාට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය බෙදා දක්වනකොට එය ප්‍රඥා සීල සමාධි කියලා තමයි අපට බෙදා දක්වන්න පුළුවන් ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට මුලින්ම පිහිටන්නේ මොකක්ද? ප්‍රඥාව. යහපත් දැකීම, සම්මා දිට්ඨිය, යහපත් සංකල්පනාව, සම්මා සංකප්පය. ඒ දෙකම පිහිටන්නේ ප්‍රඥාව තියෙන කෙනාට. එතකොට ඒ තුල තමයි සීල සමාධි කියන ගුණයන් දියුණු වෙන්නේ. සම්මා සමාධි කියලා ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිමා වුණත් පින්වත්නි, ලෝකෝත්තර ප්‍රඥාව උපදින්නේ ඉන්පසුයි. ඒ තමයි සම්මා ඥාන සම්මා විමුක්ති කියන දෙක. මේ දෙකත් එක්ක තමයි ප්‍රඥාව උපදින්නේ. විදර්ශනා ප්‍රඥාව උපදිනවා. ඒ තුල තමයි නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්කම තියෙන්නේ. නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ඔබට පේනවා සමාධියෙන් නතර වෙනවා. සමාධියෙන් නතර වුණොත් නිවන් දකින්න පුළුවන්කමක් නැහැ. එතනින් එහාටත් දියුණු කරන්න පුළුවන්කම තියෙන්නේ ප්‍රඥාව උපදවා ගැනීමත් එක්ක. ඒ තුල ප්‍රඥාව උපදිනවා. ඒ තුල තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් නිවන සාක්ෂාත් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. පින්වත්නි, මේ පුද්ගලයා මේ ප්‍රඥාව ජීවිතේ පුරුදු කරන කෙනා, ප්‍රඥාව දියුණු කරගත්ත කෙනා තමයි ලෝකයේ වටිනම කෙනා බවට පත් වෙන්නේ. මිනිස්සුන්ට තියෙන රත්නය එතකොට ප්‍රඥාවයි. අවසන් පිළිතුර ලබා දෙනවා බුදුරජාණන් වහන්සේ. පුඤ්ඤං චෝරේහි දුහරಂತಿ. දේවතාව සඳහන් කරන්නේ මොකද්ද හොරුන්ට ගන්න බැරි?
දැන් ඔබ දන්නවා අපි ඉගෙනගෙන තියෙන සාහිත්‍ය තුල කවියක සඳහන් වෙනවා තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා එසඩ මනාවත් වතුරෙන් වල නොහෙනා කෝප උනත් රජ මැතිදුන් ගත නොහෙනා උගත මනා ශිල්පයමයි මතුරකෙනා රජතුමාටවත් බලෙන් ගන්න බැරි කාරණාව විදියට සඳහන් කරන් ඉගෙනගත්ත දැනුම පින්වත්නි එයත් ගන්න පුළුවන් බලෙන් ගන්න බැරිද ඔබ ඉගෙනගෙන තියෙන ඉංජිනේරු දැනුම නම් ඔබට තර්ජනය කරලා කියනවා මෙන්න මේ අයහපත් වැඩේ කරන්න ඕන අපි හිතමු බෝම්බයක් හදන්න ඕන කියලා ඔබ ඔබේ දැනුමයට පාවිච්චි කරනවා බලෙන් ගැනීම ගන්න බැරි මොකද්ද ඔබ සිද්ධ කරන පින පුඤ්ඤං චෝරේහි දුහරಂತಿ පින ගන්න බෑ පින්වත්නි බලෙන් ඔබ කොච්චර උත්සාහ කරත් තව කෙනෙකුගේ පිනක් බලෙන් ගන්න කාටවත් පුළුවන් කමක් නැහැ පින් අනුමෝදන් කරන්න පුළුවන් ඊටාම සතුටු සිතින් අසතුටු සිතින් පින් අනුමෝදන් කරන්නටත් බෑ අනුමෝදනාව කියලා කියන්නේ අනුව සතුටු වෙනවා කියන එක. ඒ කියන්නේ ඉස්සෙල්ලා ඔබ සතුටු වෙන්න ඕන. ඔබ සතුටටපත් වෙන්නේ යහපත් සිතින්. ඔබ පිරිසිදු සිතින්. සතුටු සිතින් තමයි ඒ සතුට ඇති වෙන්නේ. ඒ නිසා පින කාටවත් ගන්න බෑ පින්වත්නි. පින ඔබටමයි පිහිටන්නේ. ඔබට පුළුවන් පින් අනුමෝදන් කරන්න තව අය වෙනුවෙන් මියගිය ඥාතීන්ට දෙවියන්ට පින් අනුමෝදන් කරන්න පුළුවන් වුණාට පින බලෙන් ගන්න පුළුවන් කමක් නැහැ. බලන්න කොච්චර වැදගත් කාරණා හතරක්ද කියලා පුංචි සූත්‍රයකින් බුදුහාමුදුරු සඳහන් කරන්නේ. දෙවියට ඇති වුණ ප්‍රශ්නය දෙවියට විතරක් සාධාරණ වෙන්නේ නැහැ. දෙවියන් මිනිසුන් සහිත ලෝකයාටම වැදගත් වෙන ධර්ම කාරණා කිහිපයක් තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නට යෙදුනේ. අපට ලැබෙන කාලය නිමා වෙමින් පවතිනවා. මීට වඩා දේශනාව දීර්ඝ කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. පින්වත්නි ඔබ කල්පනා කරන්න ඔබ ඔබේ ජීවිතයේ සීලය පිහිටුවා ගන්න වයසට යනකම් එතනින් එහාටත් ඕන විශේෂයෙන්ම වයසට යනකම් පිහිටුවා ගන්න. ඒ වගේම ඔබ ජීවිතයේ පිහිටුවා ගත යුත්තේ ශ්‍රද්ධාව ඔබට මෙලවත් යහපත පිණිස පවතිනවා පරලොවත් යහපත පිණිස පවතිනවා. මිනිස්සුන්ට පින්වත්නි ප්‍රඥාව නැත්තම් වටිනාකමක් නැහැ. ඔබ ප්‍රඥාවන්තයන් වෙන්න උත්සාහවන්ත වෙන්න ඕනේ මේ ධර්මයේ ශ්‍රවණය කිරීම තුලින්. ඒ වගේම ඔබෙන් කාටවත් බලෙන් ගන්න බැරි දෙයක් තමයි ඔබ එකතු කරගත යුත්තේ. ඒ තමයි පින. මේ වෙලාවෙත් ඔබ කාටවත් බලෙන් ගන්න බැරි වටිනා පුණ්‍ය ශක්තියක් රැස් කරගත්තා. ඒ ඔබට මෙලොව යහපත පිණිස හේතු වේවා පරලොව යහපත පිණිසම හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ වානලුවාව දොම්පේ පදිංචි එස්.ඒ. ඥානරත්න සුරවීර මහත්මයා, බිම්බා ධර්මාවති මధుරප්පෙරුම මහත්මිය, නන්දාවති මధుරප්පෙරුම මහත්මිය ඇතුළු ඒ පින්වතුන් විසින් පවුලේ මියගිය සංසාරගත සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්ටත් ධම්මික සුරවීර, දනුක සුරවීර, සිතික මෙතුක තිසල් රත්නි සෙත්නි යන දූ දරුවන්ට ආශිර්වාද කරන්ටත් බලාපොරොත්තු වෙනවා. ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට
ප්‍රාර්ථනා කරමින් ඒ ඇත්තු දායකත්වය දරනවා. හෝමාගම ගලවිල වත්තේ පදිංචි හේමචන්ද්‍ර මහත්මයා සහ මහත්මිය දායකත්වය දරනවා. නතාලි සමරසිංහ දියණියගේ නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් ඒ වගේ මේ පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් බලාපොරොත්තු වෙනවා දායකත්වය දරන්න. ඒ වගේම ඇරව්වල ඇවරියවත්ත ජනප්‍රිය මාවතේ පදිංචි ප්‍රසාජීද සොයිසා මහත්මයා ඒ වගේම ලක්මාල් වික්‍රමසේකර කියන දෙපළ විසින් දායකත්වයේ දරනවා. බලාපොරොත්තු වෙනවා දොන් ප්‍රසාද් නයිල් වික්‍රමසේකර ඒ පුංචි දරුවා සිහිපත් කරනවා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම හිතට හේමචන්ද්‍රද සොයිසා පියාණන් අනිකුත් ඥාතීන් සිහිපත් කරලා එයන්ට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම ඉපදීමට සිටින දරුවාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ දරුවා බිහි කරන ඒ මෑණියන්ටත් අපි ආශිර්වාද කරනවා සෙත් පතනවා. බත්තර මුල්ල පදිංචි භද්‍රානි සමරසිංහ ගුණසේකර මහත්මිය විසින් දායකත්වයේ දරනවා. පවුලේ මියගිය ඥාතීන් සිහිපත් කරලා පින් අනුමෝදන් කරන්න. භද්‍රානි සමරසිංහ මහත්මියටත් ඒ පවුලේ සියලු දෙනාටමත් ආශිර්වාදය සිද්ධ කරගන්න. ඒ වගේම කොරෝනා රෝගයෙන් පීඩා විඳින සියලු දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. කොරණ මිල්ලෑව තලගල විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දායක පිරිස දායකත්වයේගෙන කටයුතු කරනවා. දායකත්වයේ දරන සියලු දෙනා නමින් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. මියගිය සංසාරගත සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්මය ඇසීමට සැලැස්වීමෙන් වහවහ ධර්ම අවබෝධය ලැබීම ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේටත් තලගල මංගලාරාමාධිපති පූජනීය තලගල සුමන රතන හිම්පාණන් වහන්සේටත් තලගල විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පූජනීය උඩුවේ හේමාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මධ්‍යස්ථාන වාසී සියලු ස්වාමීන්ද්‍රයන් වහන්සේට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පානදුරේ පදිංචි ප්‍රේමලාල්ද සිල්වා මහත්මයා නිමල්කාද සිල්වා මහත්මිය දායකත්වයේ දරනවා. ලලිතා සහ මිලී යන මව්වරුන්ටත් ඒ වගේම ඔස්ටින් සහ එඩ්වින් යන පියවරුන්ටත් රවීන්ද්‍ර සොයිසා සොහොයුරාණන්ටත් සියලු ගුරුවරු ඥාති මිත්‍ර ආදී මියගිය සියලුම දෙනාටත් රණවිරුවන්ටත් අපවත් වී වදාළ මහා සංඝරත්නයටත් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. සුජීවත්ව වාසය කරන සියලු දෙනාටම ආශිර්වාදය නිවන් සුවය ප්‍රාර්ථනා කරගෙන අද දවසේ මේ දායකත්වයේගෙන කටයුතු කරනවා. ඒ වගේම ශ්‍රී සම්බෝධි විහාරාධිපතිව වැඩවිසූ බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවර පූජනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ සියලු මහා සංඝරත්නයටත් රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සියලු දෙනාටමත් මේ අවස්ථාවේ පුණ්‍යානුමෝදනා කරනවා. මේ සිද්ධ කරගත් උතුම් පුණ්‍ය ශක්තිය තුලින් ඒ මියගිය සියලු දෙනාටම උතුම් නිවන් සුව පිණසම හේතු වේවා. සුජීවත්ව සිටින සියලු දෙනාටම මෙය මෙලොව යහපත පිණසම හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දෙවියන්ට මියගිය ඥාතීන්ට මේ පින් හේතු වේවා කියන ප්‍රාර්ථනා කරනවා.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු තං සදා. ඒ වගේම මේ වෙලාවේ අප විසින් රැස් කරගත්තා උතුම් පුණ්‍ය ශක්තිය අපි අපගේ දෙමව්පියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දස මස මා කුසේ දාරා බීකල මගේ අම්මේ ගතේ රුධිර කිරට පෙරා පෙව්ව මගේ අම්මේ ආදරයේ සදාතනික උල්පත වූ අම්මේ මේ පින්ගෙන කෙලෙස් නිවා සනසේවා අම්මේ උපන් දිනේ පටන් අපට මගේ පුතේ කියා ආදරයෙන් කරුණාවෙන් මටමතු පියා සිහි කරනවා පපුවේ තේන උතුම් ගුණය දයා පින් දෙන්නම් පියාණනි සනසේ